හොඳයි අද 2020 දෙසැම්බර් මාසේ 8 වෙනි අඟහරුවාදා. දැන් වෙලාව පෙරවරු 10යි. අපි මේ රැස් වෙලා ඉන්නේ ධම්මසංගණී ප්‍රකරණයට තවත් ධර්ම පරියායක් සම්මන්ත්‍රණය කිරීම සඳහායි. ඒ සඳහා ධම්සමා මණ්ඩපයේට පැමිණි සියලු දෙනාම ආදරයෙන් සහ ගෞරවයෙන් අපි පිළිගන්නවා. අද දවසේ අපිට එම දහම් කරුණු පැහැදිලි කිරීමට ඉංගලන්තයේ සිට ශ්‍රීමති මහත්මියක් ලංකාවේ සිට ඥානජලී මහත්මියක් සහභාගී වී සිටිනවා. ඔබ දෙපළ අපි තාම ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගන්නවා. පළමු කොටම අපි කෙරුවන් වැඳ අපේ වැඩසටහනට ආරම්භයක් ලබා ගන්නවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය මම ඔබතුමියට ආරාධනා කරනවා මෙම වැඩසටහනට ආරම්භයක් ලබා දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි අද දැන් මේ වෙනකොට අට ගොච්චක වශයෙන් චුල්ලන්තර දුකයත් එක්ක ගොච්චක 8ක් කරා. අද කරන්න තියෙන්නේ 9 වෙනි ගොච්චකය පරාමාස ගොච්චකය කියන එක. ඒතර පරාමාස කියන දේට ඇතුළත් කරුණු ටික තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනියෙන් අපි බලමු කොහොමද කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පොතේ පරාමාස කියන වචනය පැහැදිලි කරලා තියෙන්නේ කියලා. එතකොට පරාමාස කියලා කියන්නේ ඒක පාලියෙන් කියනවා පරාමාස ගුච්චකේ ධම්මානං යථා භූතං අනිච්ඡාදී ආකාරං අතික්කමිත්වා මිච්ඡanti ආදී පවත්තමාන පරතෝ ආම සම්තීති පරාමාස. ඒ කියන්නේ ධර්මයන්ගේ தත්ත්වය නියමාකාරයෙන් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ ඉක්මවල ඒවා ගැන යෙදෙන්නේ නැතුව ඒවා අල්ල ගන්නවා නිත්‍ය ආදී වශයෙන් විපරීතව. ඒ විදිහට අල්ලා ගන්න නිසා පරාමාස කියලා කියන්නේ. එතකොට අන්නේ පරාමාස ධර්ම තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පරාමාස ධර්මයන් ගැන. එතකොට පරාමාස වශයෙන් හුඟා දේවල් ඇතුළත් වෙනවා. ඒක පරාමාස කියන එකට චෛතසික වශයෙන් පරමාර්ථ වශයෙන් ගත්තම එකම දිට්ඨි චෛතසිකය. එතකොට ඔය දිට්ඨි චෛතසිකයට හුඟා කරුණු ඇතුළත් වෙනවා. අර මේ භාග්‍යතුන් වහන්සේ මරණින් මතු ඉන්නවද නැද්ද ආදී වශයෙන් මේවා සක්කාය දිට්ඨිය වගේ හුඟක් දේවල් ඇතුළත් වෙනවා. අන්නේ ඒ දේවල් තියෙන දිට්ඨි චෛතසිකය පිළිබඳව තමයි ඉගෙන ගන්නෙ. එතකොට මේකේ බලමු ස්වාමීන් වහන්සේ. අපි ඒක බලමු කොහොමද කියලා අට කතා නික්ෂේප කාණ්ඩේ තියෙන්නේ. එතකොට කතමේ ධම්මා පරාමාසා දිට්ඨි පරාමාසෝ. එතකොට පරාමාස ධර්ම කියන්නේ කවරක්ද? ඒ කියන්නේ දිට්ඨි පරාමාසය. තත්ත කතමෝ දිට්ඨි පරාමාසෝ. දිට්ඨි පරාමාස කියන්නේ කොහොමද කියලා කියනවා නම් එතකොට ලෝකේ ශාස්වතයි ලෝකේ අශාස්වතයි අනන්තවා ලෝකෝති වා ලෝකය අනන්තවත් අනන්තවත් එක ජීවය එකක් ශරීරය එකක් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති ජීවය අනිකක් ශරීරය අනිකක් තත්තාගතයන් වහන්සේ මරණින් මතු වේද එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේද හෝති ච නච හෝති තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද ඊළඟට නේව හෝති නච හෝති තථාගතෝ පරම් මරණාතිවා
තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? නොවේද? යා ඒ අන්නේ දෘෂ්ටි ගොඩක් තියෙනවා. ඒ ශ්‍රේණියම මයික් එකක් ඕන් වෙලා අපේ රෙකෝඩින් වලට යනවා. එතකොට අපි ඊළඟට බලමු මොනවද කියලා පරාමාස වශයෙන් ස්වාමීන් වහන්සේගේ පොතේ පළවෙනි පදයට තියෙන්නේ. පරාමාස දුකයට තියෙනවා අර වෙනදා අපි කතා කරා වගේ පද කීපයක් තියෙනවා. දුක කීපයක් තියෙනවා. නමුත් අපි විගතම වෙනදා කතා කරපු ගොච්චක වල පද 6ක් තිබුණා. මේ පරාමාස ගොච්චකේට තියෙන්නේ පද 5යි. අපි නැත්තේ මොකද්ද කියලා මේ වැඩසටහන අවසානයේ කතා කරමු. අපේ පද 5 අවසානයේ කතා කරමු. එතකොට ඒ පරාමාස ගොච්චකේ තියෙනවා පරාමාස දුකය, පරාමට්ට දුකය, පරාමාස සංපයුක්ත දුකය, පරාමාස පරාමට්ට දුකය, පරාමාස විප්පයුක්ත පරාමට්ට දුකය. ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි බලමු මේවා අභිධේය කොහොමද කියලා. එතකොට පරාමාසා ධම්මා කියනකොට පරාමාසා ධම්මා මිත්‍යා වශයෙන් විපරීත ග්‍රහණයෙන් අල්වා ගන්නා වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මය. නොපරාමාසා ධම්මා කියවහම මිත්‍යා වශයෙන් විපරීත ග්‍රහණයෙන් නුගන්නා වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්ම. අපි ඒක ලියාගෙන තියෙනවා. මම හිතනවා කියවන්න පුළුවන් ඇති කියලා. එතකොට හොඳට පේනුණා ඒක. හොඳයි. බොහොම හොඳට පේනවා. හොඳයි බොහොම පිං. අන්න පරාමාස ගොච්චකේ. පරාමාස ගොච්චකේ ওই පද පහ. පළවෙනි එක පරාමාස දුකය. දෙවෙනි එක පරාමට්ට දුකය. තුන පරාමාස සංපයුක්ත දුකය. 4 පරාමාස පරාමට්ට දුකය. 5 පරාමාස විප්පයුක්ත පරාමට්ට දුකය. මේක නැති වෙලා තිබුණේ ඉස්සෙල්ලා ගොච්චක වල තියෙන පස්වෙනි පදේ තමයි නැත්තේ මෙතන. ඒ පස්වෙනි එක අපි පස්සේ කතා කරමු. එතකොට බලමු අපි මොනවද පරාමාසා ධම්මා කියන්නේ කියලා. පරාමාස දුක්ඛය පරාමාස ධම්ම කියලා කියන්නේ මිත්‍යා වශයෙන් විපරීත වශයෙන් ග්‍රහණයෙන් අල්ලා ගන්නා වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. අභිධේයාර්ථ එකම ditthi චෛතසිකය. ඊළඟට ඒ ditthi චෛතසිකය අර ඊතුරු සියලුම පරමාර්ථ ධර්ම අයිති වෙනවා. නොපරාමාසා ධම්මා වලට මේ ලෝකෝත්තර ධර්මත් ඇතුළත්. මොකද ඒවා පරාමාස ඇතුළත් නැති පරාමාස නොවන නිසා. එතකොට අපි බලමු මොනවාද අට කතාවේ කියන්නේ කියලා. දැන් කිව්වා ඉස්සෙල්ලා කිව්වා මොකද්ද මේ පරාමාස කියන්නේ ditthi පරාමාසය කියලා. ඊළඟට නොපරාමාසා කියන එකට ඇතුළත් වෙනවා ඔක්කොම ඊතුරු පරමාර්ථ ධර්ම. තේ ධම්මේ තපෙත්වා. ඒ පරමාසයන් ඇර අවශේෂ ඉතිරි කුසල අකුසල අව්‍යාකත ධම්මා. කුසල අකුසල අව්‍යාකත ධම්මා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න. වේදනාඛන්‍தோ, සංඥාඛන්‍தோ, සංඥා සංකාරඛන්‍தோ, විඥානඛන්‍தோ. පියාලම් කරලා තියෙන්නේ. සබ්බංච රූපං අසංකතාච ධාතු සියලුම රූපත් අසංකත ධාතු නිර්වාණය. ඉමේ ධම්මා නොපරාමාසෝ. එතකොට ඒ විදිහට තමයි නික්ෂේප කාණ්ඩේ තියෙන්නේ. බලමු අට කතාවේ. කතමේ ධම්මා පරාමාසා ditthi පරාමාසෝ චතුසු ditthිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු uppajjati. දැන් අපි දන්නවා ditthi චෛතසිකයේ තියෙන්නේ අකුසල් පැත්තේ අකුසල් සිත්තල ලෝභ මූල ditthi සහගත ditthිගත සම්ප්‍රයුක්ත සිත්තල විතරමයි. ඒතර එයින් සිත් 4ක් තියෙනවා. අන්න ඒ ටිකේ තමයි මේ ditthi පරාමාසය තියෙන්නේ. ditthi පරාමාසෝ චතුසු ditthිගත සම්ප්‍රයුක්තේසු චිත්තුප්පාදේසු uppajjati. මේ ditthිගත සම්ප්‍රයුක්ත චිත්තුප්පාදත් සමග උපදින්නේ පරාමාසය. ඒතර කතමේ ධම්මා නොපරාමාස. පරාමාස නොවන ධර්ම මොනවාද? තපෙත්වා පරාමාසං. පරාමාස හැර අවශේෂං අකුසලං. තව තියෙනවා ditthi විප්‍රයුක්ත සිත් තියෙනවා, දෝෂ මූල සිත් තියෙනවා, මෝහ මූල සිත් තියෙනවා. චතුසු භූමිසු කුසලං. භූමි හතරම කුසල්. කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න කුසලං. චතුසු භූමිසු විපාකෝ. ඒ භූමි හතරම විපාක. තීසු භූමිසු කිරියා අව්‍යාකතං.
අපි දන්නවා අපි අපරියාපන්න භූමියේ ක්‍රියා අව්‍යාකත නැහැ. එතකොට අනිත් භූමි තුනේ තියෙන ක්‍රියා අව්‍යාකතං රූපංච රූප 28 නිබ්බානංච ඉමේ ධම්මා නෝ පරාමාස. ඒ විදිහට තමයි පරාමාස නොවන ධර්ම ගන්නෙ. ඊළඟට අපි බලමු ඒවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන්. දිට්ඨි චෛතසිකේ තමයි පළවෙනි පදේ එකම අභිධේයාර්ථය. එතකොට මේ දිට්ඨි චෛතසිකේ අපි දන්නවා සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ ආයතන වශයෙන් ධම්මායතනය, ධාතු වශයෙන් ධම්ම ධාතුව, ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය කියලා. ඊළඟට දෙවනි පදේ කියලා කියන්නේ නෝ පරාමාසා ධම්මා. නෝ පරාමාසා ධම්මා. නෝ පරාමාසා ධම්මා කියනකොට පරාමාස නොවන ඉතිරි සියලුම ධර්ම එතෙන්ට එනවා. සිත් 89ත් චෛතසික 51ත් දිට්ඨිය වර්ජිත රූප 28ත් නිර්වාණය. ඒකත් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි ආර්ය සත්‍ය 4යි. මොකද මෙතන තියෙනවා ලෝභ දිට්ඨිගත විප්‍රීත ලෝභ සිත්ය නිසා ලෝභ චෛතසිකයක් තියෙනවා. ඒක නිසා ආර්ය සත්‍ය 4ම තියෙනවා. අර මේ වගේ තැන්වල ඔයගොල්ලෝ සතහන් හදා ගන්නකොට ආර්ය සත්‍යවල මාර්ගාරි සත්‍යයට අර නිවැරදි විදිහට හදාගන්න සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8 දෙන එක්වරක්ද සංකප්ප වර්ජිත 7 දෙන 4 වරක්ද වශයෙන් ලියලා ඒක හොඳට දරාගෙන ඉන්න. එතකොට ඒ විදිහට තමයි මේ පද ටික ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් ලැබෙන්නේ. නිර්වාණේ ස්කන්ධේ නිර්මුක්තයි කියලා තියෙනවා. ඊළඟට මේ පරාමාස දුක්ඛය සියලු පරමාර්ථ ධර්ම ඇතුළත්. ඒක නිසා මේක පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ. මුල් පදයෙන් ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම දුක නම් වේ. සියලු පරමාර්ථ ධර්ම මේ දුකට ඇතුළත් බැවින් නිප්‍රදේශ දුක නම් වේ. එතකොට ඒ විදිහට මතක තියාගන්න. ඊළඟට අපි බලමු දෙවනි පදය. දෙවනි පදය පරාමට්ඨ දුක්ඛය. එතකොට පරාමට්ඨා ධම්මා පරාමාසයන්ට අරමුණු වන්නා වූ නිස්සත් නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. එතකොට පරාමාස කියන ඒ කෙලෙස් වලට අරමුණු වෙන්නේ මොනවද? අපි දන්නවා එතකොට ඒ වගේ ඒ කෙලෙස් වලට අරමුණු වෙනවා නම් ඒවා ලෞකික ධර්ම කියලා. එතකොට ලෞකික සිත් 81ක් සම්ප්‍රිප්ත චෛතසික 52ක් රූප 28. ඊළඟට අපරාමට්ඨා ධම්මා කියනකොට හැම වෙලෙම අපරාමට්ඨ මේ කෙලෙස් වලට ගොදුරු වෙන්නේ නැත්තේ අරමුණු වෙන්නේ නැත්තේ ලෝකෝත්තර සිත් 8ක් තත් සම්ප්‍රිප්ත චෛතසික 36ක් නිර්වාණය. අපි බලමු ඒකත් වික්ෂේප කාණ්ඩයට ගිහිල්ලා. කතමේ ධම්මා 1182 කතමේ ධම්මා පරාමට්ඨා සාසව කුසල ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්‍දෝ පෙය්‍යාලං විඥානක්ඛන්‍දෝ ඉමේ ධම්මා පරාමට්ඨා. එතකොට ආශ්‍රව සහිත කුසල් අකුසල් අව්‍යාකත ධර්ම. ඒ කියන්නේ ලෞකික කුසල අකුසල අව්‍යාකත ධම්ම කාමාවචර රූපාවචර අරූපාවචර. එතකොට අපි මෙහිමයි සිත් චෛතසික දාන්නේ රූපක්ඛන්‍දෝ පෙය්‍යාලං විඥානක්ඛන්‍දෝ ඉමේ ධම්මා පරාමට්ඨා. මේ ධර්ම ටික තමයි පරාමාසයන්ට අරමුණු වෙන ධර්ම. ඒ වගේම 1183 කතමේ ධම්මා අපරාමට්ඨා පරාමට්ඨයන්ට පරාමාසයන්ට අරමුණු නොවන අපරියාපන්න මග්ගාච මග්ගඵලානිච අසංකතාච ධාතු ඉමේ ධම්මා අපරාමට්ඨා. අපරියාපන්න භූමියේ මාර්ගසිත ඵලසිත ඒව චෛතසික ඊළඟට අසංකතාච ධාතු නිර්වාණය. ඒ ටික තමයි අපරාමට්ඨා කියලා ඉන්නේ. ඊළඟට ධම්මසංගණීකේ බැලුවොත් කතමේ ධම්මා පරාමට්ඨා පරාමාසයන්ට අරමුණු වෙන්නේ මොනවද? තීසු භූමිසු කුසලං භූමි තුනේම කුසල ලෞකික කුසල කාමාවචර රූපාවචර අරූපාවචර අකුසලං තීසු භූමිසු අකුසලං. ඊළඟට තීසු භූමිසු විපාක තීසු භූමිසු කිරියා අව්‍යාකතං. ඒතර මේ භූමි තුනේම තියෙන කුසල අකුසල විපාක ක්‍රියා සබ්බංච රූපං ඉමේ ධම්මා පරාමට්ඨා. අපි දැන් බලමු මේකේ පද ටික.
දෙවෙනි පදේ පරාමට්ඨ දුක්ඛය පරාමට්ඨා ධම්මා පරාමාසයන්ට අරමුණු වන්නා වූ නිස්සත්ත්‍ය ජීව පරමාර්ථ ස්වභාව ධර්ම. මෙතන පරාමාස වලට අරමුණු නොවන්නා වූ ධර්ම. එතකොට අභිදෙය්‍යාර්ථ වශයෙන් පරාමාසයන්ට අරමුණු වෙනවා ලෞකික සිත් 81 89න් 8 මේ පැත්තක තත් සම්ප්‍රයුක්ත චෛතසික 52 රූප 28 ඊළඟට මේ පැත්තට එන්නේ ලෝකෝත්තර ධර්ම ටික ලෝකෝත්තර සිත් 8යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 36 නිර්මාණය අපි දැම්මතින් ස්කන්ධ ආයතන ධාතු වලට දැන් මෙතන ලෞකික සිත් 81 කියනකොට එතන චෛතසිකයි රූපයි ඔක්කොම තියෙනවා ඒ නිසා ස්කන්ධ පහම තියෙනවා රූප ස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය වශයෙන් ස්කන්ධ පහම තියෙනවා රූප 28ම තියෙන නිසා රූපායතන 10යි මන ආයතනයයි ධම්මායතනයයි තියෙනවා ධාතු 18ක් තියෙනවා සප්ත විඥාන ධාතු තියෙනවා ඊළඟට මනෝ විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතුයි අර රූප ධාතු ටිකයි ආර්ය සත්‍ය දෙක මෙතන ලෞකික ධර්ම තියෙන්නේ. ඉතින් ලෞකික ධර්ම තියෙනවා නම් ලෝභ මූල සිතුත් තියෙනවා නම් ලෝභ චෛතසිකයේ තියෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍යයක් තියෙනවා, සමුදය සත්‍යයක් තියෙනවා. ඒක නිසා ආර්ය සත්‍ය දෙකයි. මේ පැත්තට ගිහින් බැලුවොත් එතන සිත් 8යි චෛතසිකයි විතරයි තියෙන රූප කිසිවක් නැහැ. ඒතර රූපස්කන්ධය හැර ඊතුරු ස්කන්ධ තියෙනවා වේදනා සංඥා සංස්කාර විඥාන නිර්වාණීය ස්කන්ධ විමුක්තයි ආයතන දෙකයි මන ආයතනයයි ධම්ම ආයතනයයි ධාතු දෙකයි මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි ආර්ය සත්‍ය දෙකයි නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් තියෙනවා එතකොට ඒවත් අර ලෝකෝත්තර සිත් ආර්ය සත්‍ය වශයෙන් දානකොට සත්‍යම නිර්මුක්ත වෙන කම්ම ඒ විදිහට හදාගෙන දාන්න ඕනේ ඊළඟට අපි බලමු මේ කොටස පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ. මුල් පදයෙන් ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම දුක නම් වේ. සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් වන බැවින් නිප්‍රදේශ දුක නම් වේ. ඒ විදිහට තමයි ඒ පදය ඒ දුකය ආදි ලබ්ධ නාම නිප්‍රදේශ දුකය. මේක මේ තේරුණාද මොනවා හරි තියනවාද අහගන්න. මේ දෙකේ නම් ඊටාම සරලයි දැන් බොහෝ වාර ගණනක් කළා නිසා අපි තුන්වෙනි පදයට යන තුන්වෙනි පදය අනිත් පදවලට වඩා අනිත් දුකවල අනිත් ගොච්චකවල පදවලට වඩා පොඩ්ඩක් වෙනස්. අපි බලමු මේ මොකක්ද කියලා. එතකොට ඒකත් අර වගේම අනිත් ගොච්චකවල වගේම පරාමාස සංප්‍රයුක්ත දුකය. එතකොට පරාමාස සංපයුක්ත ධම්මා. දිට්ඨි පරාමාසයේ සමග ඒකෝපාදාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත්තාහ. එතකොට එතන වෙන්නේ අභිදේයාර්ථ වෙන්නේ අභිදේයාර්ථෙන්නේ ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර. මේ සිත් හතරේ විතරනේ තියෙන දිට්ඨිචෛතසික. එතකොට මේකත් එක තමයි සංප්‍රයුක්ත වෙන්නේ ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරක්. ඒ සිත් හතර හා යෙදෙන චෛතසික 20ක්. දිට්ඨිය වර්ජිත. දිට්ඨියත් එක්ක තමයි 21 වෙන්නේ. මම නිකමට ලිව්වා මෙතන ඔයගලන්ට මතක් වෙන්න. අන්න සමාන 13යි මොහ චතුෂ්කයයි ලෝභයයි තීන මිත්ත. ඒ 20 තමයි අභිදේයාර්ථ. ඊළඟට පරාමාස විප්‍රයුක්තා ධම්මා කියලා කියනකොට මේ පරාමාස සමග නොයෙදුණු ඉතුරු සියලුම සිත් ඊළඟට දිට්ඨිය වර්ගිත චෛතසික 51 රූප 28 නිර්වාණය. අපි බලමු ඒකත් අටකතා නික්ෂේප කාණ්ඩවලට ගිහින්. කතමේ ධම්මා පරාමාස සංපයුක්තා. තේහි ධම්මේහි යේ ධම්මා සංපයුක්තා. වේදනක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ ඉමේ ධම්මා පරාමාස සංපයුක්තා. එතකොට යම් ධර්ම කෙනෙක් පරාමාසයක සංප්‍රයුක්ත වෙනවද? එතකොට ඒ වගේ සංප්‍රයුක්ත වෙන්නේ රූපයර අනිත් නාම ධර්මනේ. එතකොට ඒක නිසා ඒ ධර්ම වේදනක්ඛන්ද සංඥාක්ඛන්ද සංකාරක්ඛන්ද විඥානක්ඛන්ද අන්න ඒ ටික තමයි මේ ධම්මා පරාමාස සංප්‍රයුක්ත. පරාමාස සංප්‍රයුක්ත වෙන්නේ මේ ධර්ම. ඊළඟට කතමේ ධම්මා පරාමාස විප්‍රයුක්ත. පරාමාස වලින් විප්‍රයුක්ත වෙන ධර්ම මොනවද? ඒ පරාමාස ධර්ම වලින් විප්‍රයුක්ත වෙන්නේ
තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා. ඒ ධර්මයන් නැතුව ඉතුරු මේ ඉහත කියපු ධර්මයන් නැතුව පරාමාස සංප්‍රයුක්ත ධර්මයන් හැර ඉතුරු ධර්ම වේදනක්ඛන්தோ විඥානක්ඛන්தோ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා. ඒක අපි බලමු අට්ඨගතා කාණ්ඩේ. කතමේ ධම්මා පරාමාස සංපයුක්තා. මොනවාද පරාමාස සංප්‍රයුක්ත ධර්ම? 1518 කතමේ ධම්මා පරාමාස සංපයුක්තා. චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. පරාමාස සංප්‍රයුක්ත වෙන්නේ චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. එක්තුප්පන්නං පරාමාසං තපෙත්වා. ඉමේ ධම්මා පරාමාස සංපයුක්තා. මේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර ඒවා සමග උපන්න පරාමාසය හැර ඉතුරු ධර්ම ටික. ඉමේ ධම්මා පරාමාස සංප්‍රයුක්ත. දිට්ඨිගත සංප්‍රයුක්ත චිත්තුප්පාද හතරයි චෛතසික 20යි පරාමාසය හැර. කතමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා. චත්තාරෝ දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා. දේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ. උද්දච්ච සහගතෝ චිත්තුප්පාදෝ. චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියා ව්‍යාකතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා. දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගත සිත් හතරක්. චත්තාරෝ දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාද. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාද. දෝමනස්ස සහගත සිත් දෙකක්. විචිකිච්ඡා සහගත සිතක්. උද්දච්ච සහගත සිතක්. චතුසු භූමිසු කුසලං. භූමි හතරෙම කුසල් සිත්. චතුසු භූමිසු විපාකෝ. භූමි හතරෙම විපාක. තීසු භූමිසු කිරියා අව්‍යාකතං. භූමි තුනක කාමාවචර රූපාවචර අරූපාවචර භූමි තුනේ කිරියා ව්‍යාකතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා. මේ ධර්ම පරාමාස වලින් විප්‍රයුක්තයි. ඊළඟට කියනවා පරාමාසය න වත්තබ්බා න වත්තබ්බෝ පරාමාස සම්පයුක්තෝ තීපි. පරාමාස විප්‍රයුක්තෝ තීපි. මේ පරාමාසය කියන එක කියන්නේ එපා පරාමාස සංප්‍රයුක්තයි කියලාවත් පරාමාස විප්‍රයුක්තයි කියලාවත්. මොකද මේ පරාමාසයට සංප්‍රයුක්ත වෙන්න මේ එකම දිට්ඨි චෛතසිකයට වෙනත් චෛතසිකයක් නැහැ. ඊළඟට එකෙන් විප්‍රයුක්ත වෙන්න වෙනත් එකක් නැහැ තනියම තියෙන දිට්ඨි චෛතසිකය නිසා. ඒ නිසා මේ පරාමාස කියන එක මේ දුකෙන් දිට්ඨි චෛතසිකය මේ දුකේට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා. අන්න ඒක තමයි වෙනස. දැන් අපි ඉස්සෙල්ලා කරපු දුකවල හැම එකෙම මේ දුකය මේ නිප්පදේශ වුණා. මේකේ පරාමාසය කියන මේ දිට්ඨි චෛතසිකය දුකෙන් එළියට යන නිසා සප්පදේශ වෙනවා. අපි ඒක බලමු කොහොමද කියලා. එතකොට මේ ටික ආයිත් බලමු. පරාමාස සංපයුක්ත ධර්ම දිට්ඨි පරාමාසය සමග ඒකෝත්පාදාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ. එතකොට ඒක තමයි මේ කිව්වේ ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරක් තත් සංප්‍රයුක්ත චෛතසික 20ක්. ඊළඟට පරාමාසය සමග මිශ්‍රණ වූ ඉතුරු සියලුම පරමාර්ථ ධර්ම. එතකොට ඒවා කොහොමද කියලා බලමු. ස්කන්ධ ආයතන ධාතු වශයෙන් යෙදෙන්නේ. මෙතන දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ ඒ ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි ආර්ය සත්‍ය දෙකයි. ඒවා දන්නවා අපි කතා කරලා තියෙනවා. මේ රූපස්කන්ධය අර ඊතුරු නාමස්කන්ධ හතරයි ආයතන දෙක මන ආයතනයයි ධම්ම ආයතනයයි මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. ඊළඟට ආර්ය සත්‍ය දෙක දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. ලෝභ මූල සිත් තියෙනවනේ. ඒක නිසා දැන් මේ පැත්තේ තියෙන්නේ අපිට ඉතිරි සියලුම සිත් තියෙනවා 85ක්. අකුසලුත් තියෙනවා කුසල් සිත් ක්‍රියා අව්‍යාකත ඔක්කොම සිත් ටික එතන තියෙනවා කුසල් ඔක්කොම. එතකොට එතන ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර තමයි වර්ගිත වෙලා තියෙන්නේ 89. ඊළඟට දිට්ඨිය වර්ගිත චෛතසික 51යි.
අභිදේයාත රූප 28යි නිර්වාණයයි. ඒතර ස්කන්ධ පහයි සියලුම පරමාර්ථ ධර්ම තියෙනවා මෙතන. වේදනා සංඥා සංකාර විඥාන රූපත්. ආයතන 12යි ධාතු 18යි ආර්ය සත්‍ය හතරම තියෙනවා. ඊළඟට මේක දුක මුක්ත වෙනවා ditthi චෛතසිකය. ලෝභ මූල ditthිගත විප්‍රයුක්ත සිත් සතරේ දෙන ditthi චෛතසිකය දුක මුක්තයි. මේ පදය පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ. මුල් පදයෙන් ලද නම් ඇති හේයින් ආදි ලද්ද නාම දුක නම් වේ. ditthi චෛතසිකය ඇතුළත් නොවන හේයින් සප්‍රදේශ දුක නම් වේ. ඒතර මේ පදේ ගැන මොනවා හරි තියනවද මේ ප්‍රශ්නය? පොඩ්ඩක් වෙනසක් මතක තියාගන්න. දුකේ ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. අපි කට්ටියට කියමු හාමුදුරුවන්ගේ පොතේ 111 පිටුවේ 27 වෙනි ඡේදයේ ඒක printing mistake එකක්. ඒක නිප්පදේශ කියලා කියනවා. ඒක සප්පදේශ කියලා හදාගන්න කියමු නේද? ඔව් බොහොම පින් ඒක මතක් කරාට ඒ ස්වාමීන් වහන්සේගේ පොතේ එහෙම තමයි තියෙන්නේ. ඒක ඔව් 111 පිටුවේ 27 ඡේදයේ ඒක නිප්පදේශ කියන එක පොඩ්ඩක් මේවා කරලා සප්පදේශ කියලා දාන්න printing mistake එකක්. හොඳයි. මම පෙන්නන්න. මෙන්න මෙතන මේක. මෙතන සප්‍රදේශ වෙන්න ඕනේ. බොහොම පින් චන්ද්‍රිකා මහත්මිය. හොඳයි කියලා තමයි. සරණයි. අපි දැන් ඊළඟට යමු හතරවෙනි දුකය. හතරවෙනි දුකය පරාමාස පරාමට්ඨ දුකය. පරාමාසා චේව ධම්මා පරාමට්ඨාච. පරාමාස නම් ඌද පරාමාසයන්ට අරමුණු වන්නා වූද නිස්සත්ත්‍ය නිර්ජීව ස්වභාව ධර්මයෝ ඇත්තාහ. එතකොට මෙතන තර අපි ඉස්සර ඉගෙන ගත්තා මේවා පරාමාසා චේව පරාමාස නම් ඌද පරාමාසයන්ට අරමුණු වන්නා වූද මේ මෙතන තියෙනවා අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙන්න. පරාමාස වෙන්නත් ඕනේ පරාමාස ධර්මයන්ට අරමුණු වෙන්නත් ඕනේ. ඒ විදිහට ගන්න තියෙන අභිදේයාර්ථ තමයි එකම ditthi චෛතසිකය. මේ ditthi චෛතසිකය පරාමාසයක් වෙනවා. ඒ ditthi චෛතසිකය අනිත් අයගේ පරාමාසයන්ට මෙයා අරමුණක් වෙනවා. එයාගේම නැති වුණාට තව පරාමාසයක් අනිත් අයට පුළුවන් මෙයාව පරාමාස වශයෙන් අල්ලගන්න. ඒක නිසා අරමුණක් වෙනවා. ඒක තමයි ditthi චෛතසිකය ගත්තේ පරාමාසා චේව ධම්මා පරාමට්ඨාච. ඊළඟට පරාමට්ඨා චේව ධම්මා නොච පරාමාසා. පරාමාසයන්ට අරමුණු වෙනවා. පරාමාස නම් වෙන්නේ නැහැ. එතකොට පරාමාසයන්ට අරමුණු වෙන්නේ අපි ආයිත් දන්නවා ලෞකික ධර්ම ටික. හැබැයි පරාමාස වෙන්න බැරි නිසා මෙතනින් චෛතසිකේ පරාමාසය අයින් වෙලා තියෙනවා. අපි බලමු. එතකොට මෙතන ලෝකෝත්තර ධර්ම නැහැ. කොහොමද කියලා අට කතා කාණ්ඩේ නික්ෂේප කාණ්ඩේ තියෙන්නේ. මේ නික්ෂේප කාණ්ඩේ 1186 කතමේ ධම්මා පරාමාසා චේව පරාමට්ඨාච ස්වේව පරාමාසෝ පරාමාසෝ චේව පරාමට්ඨෝච තමන්ම පරාමාසය පරාමාසත් වෙනවා පරාමට්ඨත් වෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. තමාම පරාමාසයත් වෙනවා තමාම පරාමට්ඨයත් වෙනවා. ඊළඟට 1187 දෙවෙනි පදයේ කතමේ ධම්මා පරාමට්ඨා චේව නොච පරාමාසා. මොන ධර්මද පරාමට්ඨ වෙන්නේ නමුත් පරාමාස වෙන්නේ නැත්තේ. යේහි ධම්මේහි යේ ධම්මා පරාමට්ඨා. යම් ධර්මයක් තියනවාද පරාමාස වෙන ඒ පරාමාස ධර්ම තපෙත්වා අවශේෂා සාසවා කුසල කුසල ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා පරාමට්ඨාචේව නොච පරාමාස. මේ පරාමට්ඨ කියන පරාමාසය කියන ධර්මයේ හැර අවශේෂ වූ ආශ්‍රව සහිත ඒ කියන්නේ ලෞකික කුසල කුසල අව්‍යාකත කුසල් අකුසල් අව්‍යාකත ධම්ම කාමාවචර රූපාවචර අරූපාවචර පරියාපන්නේ ඉන්නේ ලෞකික ධර්ම. ඒ ධර්ම වල තියෙන රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ මේ ධම්ම පරාමට්ඨා චේව නොච
පරාමාස. ඊළඟට පොඩ්ඩක් ඉන්න. මෙතන එනවා ඊළඟට කත 1180ට කතමේ ධම්මා සමාවෙන්න. කතමේ 1187 කතමේ ධම්මා පරාමට්ටා චේව නොච පරාමාස. තේහි ධම්මේහි ඒ ධම්මා පරාමට්ටා තේ ධම්මේට පෙත්වා අවශේෂා සාසවා කුසල අව්‍යාකතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර රූපක්ඛන්ධ. මෙතන ස්කන්ධ පහම දාලා තියෙනවා. මම ඇත්තටම කිව්වේ කොහොම වෙනදා ගන්න වෙනමනේ රූපං කියලා. රූපක්ඛන්ධෝ ඉඳලා මෙතන පහම දාලා තියෙනවා. මේ ධම්මා පරාමට්ටා චේව නොච පරාමාස. මේ ධර්ම ටික තමයි පරාමට්ට වෙනවා. පරාමාසයන්ට අරමුණු වෙන පරාමාස නොවන ධර්ම. එතකොට අපි බලමු අට කතාවේ. එතන 1520 කතමේ ධම්මා පරාමාසාචේව පරාමට්ටාච සෝ ඒව පරාමාසෝ චේව පරාමට්ටෝච. අර ඉස්සෙල්ලකේ ස්වේව කියලා තිබුණේ. මෙතන ඒක කඩලා වෙනවම ලියලා සෝ ඒව තමම්ම පරාමාසය වෙන තමම්ම පරාමාසත් වෙනවා පරාමට්ටත් වෙනවා කියන එක තමයි. ඊළඟට කතමේ ධම්මා පරාමට්ටා චේව නොච පරාමාස. තපෙත්වා පරාමාසං පරාමාසය හැර අවශේෂං අකුසලං අවශේෂ අකුසල තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියා අව්‍යාකතං සබ්බංච රූපං ඉමේ ධම්මා පරාමට්ටා චේව නොච පරාමාස. එතකොට තපෙත්වා පරාමාසං පරාමාසය හැර අවශේෂ වූ අකුසල ඉතුරු සියලුම අකුසල් චිත්තචෛතසික ඔක්කොම තීසු භූමිසු කුසලං භූමි තුනේම කුසල් භූමි තුනේම විපාක තීසු භූමිසු කිරියා අව්‍යාකතං ක්‍රියාසික චෛතසික සබ්බංච රූපං ඉමේ ධම්මා පරාමට්ටා චේව නොච පරාමාස. ඊළඟට අපරාමට්ටා ධම්මා නවත්තබ්බා පරාමාසා චේව පරාමට්ටා තිපි පරාමට්ටා චේව නොච පරාමාසති. එතකොට අපරාමට්ටා එන්නේ ලෞකික ධර්ම. ඒවා නොකිය යුතුයි නවත්තබ්බා පරාමාස නම් වූ පරාමාසයන්ට හිත කරයි කියලා නොකිය යුතුයි. පරාමාස වෙනවා පරාමාස පරාමාසයන්ට අරමුණු වෙනවා පරාමාස නෙවෙයි කියන දෙවනි පදයට. මේ පද දෙකටම ඇතුළත් නොවිය යුතුයි මේ අපරාමට්ට ධම්ම කියන ලෝකෝත්තර ධර්ම. ඒක තමයි ඒ කියන්නේ. එතකොට අපි බලමු මොකක්ද කියලා දැන් ඉතුරු ටික ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දාලා. හරි නේද? ඒක හරි. එතකොට අභිදේයාර්ථ වශයෙන් තව පොඩ්ඩක් ලොකු කරොත් හොඳයිද? හරි. එතකොට අභිදේයාර්ථ වශයෙන් එකම දිට්ඨි චෛතසිකයේ මේ පැත්තේ ස්කන්ධ එකයි සංස්කාර ස්කන්ධය ආයතන එකයි ධාතු එකයි ආරි සත්‍ය එකයි. ඒවා ගන්නවා. මේ ධාතු එක මේ ස්කන්ධ එක කියලා කියන්නේ සංස්කාර ස්කන්ධය. ඊළඟට ධම්මායතනය ධම්ම ධාතුව දුක්ඛ ආර්ය සත්‍ය. ඊළඟට මේ පැත්තේ අභිදේයාර්ථ වෙන්නේ දෙවනි පදේ පරාමාසාචේව ධම්මා නොච පරාමාසා දෙවනි පදේ වෙනකොට ලෞකික සිත් 81යි තත් සම්ප්‍රයුක්ත දිට්ඨි වර්ගිත චෛතසික 51යි නොච පරාමාසා කියලා කිව්වේ පරාමාසය නොවෙන. ඒක නිසා දිට්ඨිය එන්නේ නැහැ මෙතෙන්ට රූප 28යි. ඒ ටික ස්කන්ධ වශයෙන් පහම තියෙනවා. ආයතන 12යි රූප 28ම තියෙන නිසා ධාතු 18යි ආර්ය සත්‍ය 2යි ලෞකික නිසා දුක්ඛ සත්‍ය තියෙනවා. මෙතන මේ සිත්වල ලෝභ සාගත සිත් තියෙන නිසා ලෝභය තියෙනවා. දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් තියෙනවා. ඊළඟට දුක මුක්ත වෙනවා ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර සිත් 8යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 36යි නිර්වාණයයි යන මේ ධර්ම දුකයට ඇතුළත් නොවේ. පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ. මුල් පදයෙන් ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම දුක නම් වේ. සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් නොවන බැවින් සප්‍රදේශ දුක නම් වේ. එතකොට ඒ ආකාරයට තමයි හතරවෙනි පදය. ඊළඟට අපි දැන් ඉස්සර
ඉස්සෙල්ලා කරපු මේ පදවල ඉස්සෙල්ලා කරපු දුකවල අපිට දැන් හතරවෙනි පදයට පස්සේ ආව පස්වෙනි පදයක් මතක ඇති ඒක. දැන් ඉස්සෙල්ලා අපි කරේ නීවරණ දුකයනේ. එතකොට නීවරණ දුකයේ මෙන්න මේක ආවා. මෙන්න මේ පදේ පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න මතක නම් ඔයගොල්ලෝ ගිය සතියේනේ කරේ. එතකොට නීවරණ සම්ප්‍රයුක්ත දුකේ කියලා එකක් කරා. එතකොට නීවරණ ධර්ම නීවරණාචේව ධම්මා නීවරණ සම්පයුක්තාච. නීවරණ සම්පයුක්තා චේව ධම්මා නොච නීවරණාති. නීවරණ නම් ඌද නීවරණ සමග සම්ප්‍රයුක්ත ඌද. දැන් මෙතන පරාමාසා චේව ධම්මා පරාමාස සම්පයුක්තාච කියලා අපිට කියන්න පදයක් ගන්න බෑ. මොකද එකම පරාමාස නම් ඌද ඒ පරාමාසයේ සමග තවත් පරාමාස නෑ එකතු වෙන්න. ඒක නිසා මෙන්න මේ පරාමාසා චේව ධම්මා පරාමාස සම්පයුක්තාච කියන පදේ ගන්න බෑ. මේ පදේ නම් ගත්ත හැකි. පරාමාස සම්පයුක්තා චේව ධම්මා නොච පරාමාසා කියලා ගත්ත හැකි. මෙන්න මේක ගන්න බෑ. ඒක නිසා මේ පද දෙක ගන්න බැරි නිසා මේ පරාමාස ගොච්චකේට මෙන්න මේ පස්වෙනි පදේ නැහැ. ඒ වෙනුවට ඊළඟට හයවෙනි පදේ තමයි තියෙන්නේ. ඒකයි ඒකේ වෙනස. ඒක තව ටිකක් අපි පස්සේ පැහැදිලි කරගනිමු. එතකොට අපි බලමු ඊළඟට අපිට තියෙන අවසාන පදේ. ඒක පැහැදිලි වුණාද? ඒක අවුලක් වුණාද? මතක් කරලා. අපි පස්සේ කතා කරමු. මේකත් කරලා කතා කරමු. හොඳට පැහැදිලි වුණා ශ්‍රීමති මහත්මිය. හොඳට පැහැදිලිවත් කියලා දෙන්න. හොඳයි බොහොම පිං. ඔන්න දැන් මේ පස්වෙනි පදේ කියලා කියන්නේ අනිත් ගොච්චකවල තිබුණ හයවෙනි පදේ. අර නීවරණ විප්‍රයුක්ත නීවරණීය දුකය. ඒ වගේ එක තමයි මේ හයවෙනි එක. නෑ මේ නීවරණ කෝපන ධම්මා නීවරණීයාපි නීවරණ කෝපන ධම්මා අනීවරණීයාපි කියන ඒ පදේ තමයි දැන් මෙතෙන්ට එන්නේ. මේ පහ. මේකේ පරාමාස විප්‍රයුක්තා කෝපන ධම්මා පරාමට්ටාපි පළවෙනි පදේ දෙවෙනි එක පරාමාස විප්‍රයුක්තා කෝපන ධම්මා අපරාමට්ටාපි. එතකොට පරාමාස විප්‍රයුක්ත වූ ධර්ම පරාමාසයන් සමග මිශ්‍ර නොවූ නමුත් පරාමාසයන්ට අරමුණු වන්නා වූ පරාමාස යන් සමග මිශ්‍ර නොවු නම් අර කියපු ලෝභ මූල ditthිගත සම්ප්‍රයුක්ත සිත් හතර එන්න බෑ. ඊළඟට පරාමාසයන්ට අරමුණු වෙනවා නම් ලෝකෝත්තර ධර්ම එන්නත් බෑ. අන්න ඒ විදිහට තමයි මේකේ අභිධේයාර්ථ එන්න ඕනේ. ඊළඟට මේ පදේ ගත්තොත් පරාමාස විප්‍රයුක්තා කෝපන ධම්මා අපරාමට්ටාපි. පරාමාස ධර්ම සමග මිශ්‍ර වෙන්නේ නැහැ. පරාමාස ධර්මයන්ට අරමුණු වෙන්නේ නැහැ. ඒ දෙකම සුදුසුකම් තියෙන්නේ ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණය. අපි යමු දැන් නික්කේත කාණ්ඩයට. කතම් 1188 කතමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා පරාමට්ටා. පරාමාස විප්‍රයුක්ත වෙන පරාමාසයන්ට අරමුණු වෙන ධර්ම මොනවද? තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා සාසවා කුසල අව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්தோ පේයාලම් විඥානක්ඛන්தோ ස්කන්ධ පහම ඉමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා පරාමට්ටා. එතකොට යම් ධර්ම කෙනෙක් මේ පරාමාස ධර්ම වලින් විප්‍රයුක්ත ආශ්‍රව සහිත ඒ කියන්නේ ලෞකික කුසල් අකුසල් අව්‍යාකත ධම්ම කාමාවචර භූමිය රූපාවචර භූමිය අරූපාවචර භූමිය තියෙන රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ මේ ධම්ම පරාමාස විප්‍රයුක්තා පරාමට්ටා. ඊළඟට 1189 කතමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා අපරාමට්ටා. පරාමාස විප්‍රයුක්තත් වෙනවා පරාමාසයන්ට අරමුණු වෙන්නේත් නැහැ. අපරියාපන්නා මග්ගාච මග්ගඵලානීච අසංකතාච ධාතු ඉමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා අපරාමට්ටා. අපරියාපන්න භූමියේ මාර්ග සිද්ධ චෛතසිකද ඵල සිද්ධ චෛතසිකද අසංකතාච ධාතු නිර්වාණයද මේ ධර්ම පරාමාස විප්‍රයුක්තයි අපරාමට්ට පරාමාසයන්ට අරමුණු වෙන්නේ නැහැ. ඒ වේ අභිධේයාර්ථ අපි බලමු මෙතන.
1520 කතමේ ධම්මා පරාමාසාචේව පරාමට්ටාච පරාමාස නම්මෝ පරාමාසයන්ට අරමුණු වන්නා වූ සෝ ඒව පරාමාස නෑ ඒක නෙමෙයි මෙතන 1521 සමා වෙන්න කතමේ ධම්මා පරාමට්ටාචේව නොච පරාමාසා තපෙත්වා පරාමාසං අවශේෂං අකුසලං පරාමාස හැර අවශේෂ වූ අකුසලත් තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියා අව්‍යාකතෝ භූමි හතරෙම කුසල් විපාක ක්‍රියා අව්‍යාකතත් සියලුම රූපත් ඉමේ ධම්මා පරාමට්ටාචේව නොච පරාමාසා ඒකද කියන්නේ ඉන්න චුට්ටක් කියනවා අම්මා 1522 නේ 1522යි 23යි වෙන්න ඕනේ. ඔව් 1522යි 23. හරි සමා වෙන්න බොහොම පිං මටත් ඒක තේරුණා පිටුණා කියලා 1523 ඔව් 22යි 23යි. හරි සමා වෙන්න ඔව් 1523 කතමේ ධම්මා පරාමාස විප්පයුක්තා පරාමට්ටා මොන ධර්මද පරාමාස විප්පයුක්ත පරාමාසයන්ට අරමුණු වෙන චත්තාරෝ ditthිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාද ditthිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාද හතරක් ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාද දෝෂ මූල සිද්ධ එක දෝමනස්ස සිද්ධ එකක් විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාද විචිකිච්ඡා සිතත් උද්දච්ච සහගතෝ චිත්තුප්පාදෝ උද්දච්ච සහගත සිතත් තීසු භූමිසු කුසලං කාමාවචර රූපාවචර කුසල් තීසු භූමිසු විපාකෝ භූමි තුනේම විපාක තීසු භූමිසු කිරියා අව්‍යාකතං මෙතන තීසු භූමිසු විපාකෝ කිව්වහම මේ ලෝකෝත්තර භූමිය නැතුව අනිත් භූමි තුනේ විපාක මොකද පරාමට්ටා නෙමෙයි ඒවා පරාමාසයන්ට අරමුණු නොවන නිසා තීසු භූමිසු කිරියා අව්‍යාකතං භූමි තුනේම ක්‍රියා සිත් චෛතසික සම්බංච රූපං සියලුම රූප ඉමේ ධම්මා පරාමාස විප්පයුක්තා පරාමට්ටා මේ ධර්ම පරාමාස විප්පයුක්තත් වෙනවා පරාමාසයන්ට අරමුණු වෙනවා ඊළඟට 1523 කතමේ ධම්මා පරාමාස විප්පයුක්තා අපරාමට්ටා පරාමාස වලින් විප්‍රයුක්ත වෙලා පරාමාස සමග යෙදෙන්නෙත් නැහැ මිශ්‍ර වෙලත් නැහැ ඒවට අරමුණු වෙන්නෙත් නැහැ ඒක අපි දන්නවා ලෝකෝත්තර ධර්ම චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරිච සාමාන්‍ය ඵලානි නිබ්බානංච ඉමේ ධම්මා පරාමාස විප්‍රයුක්තා අපරාමට්ටා එතකොට මාර්ගසිත හතරත් සාමාන්‍ය ඵල සිත් හතරත් නිබ්බාන මේ ධර්ම පරාමාස විප්‍රයුක්තයි අපරාමට්ටයි ඊළඟට පරාමාසාච පරාමාස සංප්‍රයුක්තාච ධම්මා එතකොට පරාමාස සංප්‍රයුක්ත ධර්මත් නවත්තබ්බා පරාමාස විප්‍රයුක්තා පරාමට්ටා තීපි මේක නොකිය යුතුයි පරාමාස විප්‍රයුක්ත පරාමාසයන්ට අරමුණු වෙයිද පරාමාස විප්‍රයුක්තව පරාමාසයන්ට අරමුණු නොවේද පරාමාස විප්‍රයුක්ත අපරාමට්ටා තීපි මේ පද දෙකටම අයිති වෙන්නේ නැහැ පරාමාස ධර්මයක් පරාමාස ධර්ම සංප්‍රයුක්ත ධර්මයක් ඒ කියන්නේ ditthිගත සංප්‍රයුක්ත සිත් සතර සහ ඒ චෛතසික ඒක අපි දැන් බලමු ලියපු ටිකෙන් එතකොට පරාමාස විප්‍රයුක්තා කෝපන ධම්මා පරාමට්ටාපි පරාමාස විප්‍රයුක්තයි ඊළඟට පරාමාස වලට අරමුණු වෙනවා ඒ කියන්නේ ditthිගත සංප්‍රයුක්ත සිත් හතර වර්ගිත ලෞකික සිත් 77ක් මෙතන මගේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ ditthi වර්ගිත කියන එක නැහැ මෙතන සංප්‍රයුක්ත චෛතසික 52ම එන්න ඕනේ මේක පොඩ්ඩක් අපන්න මේ මට වැරදීමකින් වැරදි කොලේ නෑ ශ්‍රීමති මහත්මිය ඒකද ඔයා හරි ditthිය වර්ගයේ චෛතසික 51 හරි පරාමාසයන් සංමිශ්‍ර හරි
පරාමාසයන් සමග මිශ්‍ර නොවූ පරාමාසයන් මම කොලේ දෙපාරක් ලිව්වා. ලෞකික සිත් 77ක් දික්ටි වර්ගිත තත් සම්ප්‍රයුක්ත චෛතසික 51ක්. රූප 28ක්. එතකොට ඒ ටික තමයි පරාමාස විප්‍රයුක්තා කෝපන ධම්මා පරාමට්ටාපි. ඊළඟ පින්චන්දිකා මහත්මිය මම මේ කොළ දෙක ලිව්වා හුඟක් ඒවා ඒක නිසා වැටුණා. ඊළඟට පරාමාස විප්‍රයුක්තා කෝපන ධම්මා අපරාමට්ටාපි. පරාමාස ධර්මයන් සමග මිශ්‍ර නො වූ පරාමාස ධර්මයන්ට අරමුණු නොවන්නා වූ. ඒකට එන්නේ ලෝකෝත්තර සිත් ටික. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන අභිධේයාර්ථ වලට එන්නේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 වර්ගිත ලෞකික සිත් 77ක් සංප්‍රයුක්ත චෛතසික 51ක් රූපත්. එතකොට ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි ආර්ය සත්‍ය 2යි. ඊළඟට මෙතන මේ පැත්තේ අභිධේයාර්ථ ලෝකෝත්තර සිත් 8යි තත් සංප්‍රයුක්ත චෛතසික 36යි නිර්වාණය. එතන ස්කන්ධ 4යි නිර්වාණී ස්කන්ධ විමුක්තයි ආයතන 2යි ධාතු 2යි ආර්ය සත්‍යයි. එතකොට දුක මුක්ත වලට එනවා ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4ක් මෙන්න මේක මට කපන්න බැරි වුණේ තත් සංප්‍රයුක්ත චෛතසික 21ම එනවා මෙන්න මේක තමයි හරි. මේ 20 මට මේක කපන්න බැරුණා. මේක කපාලා ලියාගන්න මෙන්න මේ 21. ලෝභංග දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4යි තත් සංප්‍රයුක්ත චෛතසික 21යි. මේක හරි. ඊළඟට පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ. මුල් පදයෙන් ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම දුක නම් වේ. සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් නොවන බැවින් සප්‍රදේශ දුක නම් වේ. එතකොට ඒ විදිහට පද පහම ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. දැන් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මොනවා හරි තියෙනවනම්. ශ්‍රීමති මාත්‍ය ඔබතුමා ඊට ආගේට කරා මේක වැඩේ. බොහොම හොඳයි මං හිතන්නේ කිසිම අඩුපාඩුවක් නම් පේන්නේ නැහැ. දැන් මං හිතන්නේ මේ පරාමාස කියන වචනේ ඇති කරගන්න නම් අපිට ඉතින් සෝහන් වෙන්න ඕනි කියලා දැන් තේරෙනවා ඇති හොඳටම නේ මේ ඉත්‍ති චෛත්‍යිකේ නැති කරගන්න. ඒක තේරෙනවා ඇති ඉතින්. කියන්නේ එකම දිට්ඨි චෛතසිකේ අර 16 ආකාරයකට එනවනේ අර අතීතේ මම හිටියද හිටියේ නැද්ද? ඊයදීෂේ නෙන අතීතයට 6යි අනාගතයට 6යි වර්තමානයට 5යි එහෙම. ඔව්. ඉතින් දැන් ඉතින් හොඳටම අවබෝධ වෙනවා ඇති. ඔව්. ඒ වගේ ඒ විදිහට එනවා. ඉතින් දිට්ඨි චෛතසික අනිත් එක කාට හරි ගැටලුවක් තියෙනවද? එයි මේකේ පද පහ වුණේ කියන එක අර තේරුණේ නැද්ද ඒක? ඒක පොඩ්ඩක් අර අනිත් ගොච්චක එක කියලා කරලා බලන්න. එතකොට කොහොමද කියලා තේරෙයි. එතන මේ පරාමාස සංප්‍රයුක්ත චේව කියන මේ පරාමාස සංප්‍රයුක්ත පරාමාසයන්ට අරමුණු වන පරාමට්ට කියන එකක් එනවද පදේ කියලා පොඩ්ඩක් හදලා බලන්න. නෑ ඔබතුමී ඉස්සෙල්ලා හොඳට ඒක පැහැදිලි කරා. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා මම හැමෝටම. හොඳට පැහැදිලි කරා. ඔව් ඒ විදිහට පදයක් ගන්න බෑ. පද අර නීවරණ ගොච්චකේ අරගෙන ඒකයි මම කියලා දුන්නේ. ඔව් ඒ විදිහට දැන් මේ තාක් ආපු මේ වලින් අද පොඩි අපිට පැය කාලක් විතර කතා කරන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න. ප්‍රශ්න තියාගෙන යන්න නැතුව දැන් අපි මේ දුක ටික නිමා වෙගෙන යන්නේ ඒක නිසා. ශ්‍රීමති මහත්මිය මේකේ නිප්‍රදේශයක් ඇත්තෙම නෑ නේද? නිප්‍රදේශ වෙන්න මේ දිට්ටි අයින් වෙන හින්දා හැම එකෙම නෑ මුල දෙකම නිප්‍රදේශයිනේ. මුල දෙකම ඔව්. මුල පද දෙකම නිප්‍රදේශයි ඉන්න. ඉන්න මම පොඩ්ඩක් පෙන්නන්න. ඉන්න ෂෙයා කරන්න. හරියට ඒවා මේ බලා ගන්න එක අවශ්‍යයි. මම හිතනවා ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. මෙතන දැන් මේ තියෙන්නේ පළවෙනි දුකය පරාමාසා ධම්මා නෝ පරාමාසා. එතකොට පරාමාස වෙනකොට එකම දිට්ඨි චෛතසිකය මේ පැත්තට එනවා. ඉතුරු සියලුම පරමාර්ථ ධර්ම මේ පැත්තට එනවා. මේක තන කිසිවක් අඩු නැහැ. ඒ එනකොට ඒක නිප්‍රදේශයි. නේ? ඔව් දිට්ටි අනිත් පැත්තට ඇවිත් තියෙනවා නිතර කියනවා නේද? හරි. ඔව් දෙවෙනි එකත් ඒ වගේ. තේරුණා ශ්‍රීමති මහත්මිය හරි. මට ගැටලුවක් තිබුණේ ඒකයි. මේ අනිත් ඒවායේ මේ තුන්වෙනි පදෙත් නිප්පදේශයි මේකේ දෙවෙනි පදේ මේ. ඒතකොට පරාමට්ටා අපරාමට්ටා පරාමට්ටා කියන ලෞකික ඒවා ඔක්කොම එකතු වෙනවා.
අපරාවට්ටා කියනකොට ලෝකෝත්තර ඔක්කොම එකතු වෙනවා. ඒකත් නිප්පදේශයි. 3 4 5 සප්පදේශයි. හොඳයි එහෙම අහන්න මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න අහන්න. මම හිතන්නේ හුඟක් අය කරලා තියෙන නිසා ඇත්තට ගැටලුවක් නැතුව ඇති. ප්‍රශ්න නැත්නම් ඉතින් අපිට පුළුවන් නිමා කරන්නද මහත්මිය? ශ්‍රීමති මහත්මිය ප්‍රශ්නයක් නෑ මේක. ඒ ඕදෙන් හැබැයි මතක තියාගන්න ලබන සතියේ මහන්තර දුකය කරන්නේ පද 14ක් තියෙනවා. හැබැයි ඉතින් මම අද හවසට හරි හෙට හරි දානවා. මොකද එහෙම දාන්නේ 14ම ලියා ගන්න ඕන නිසා. ඒක ලියාගත්තාම දැන් අපිට වුණත් දැන් මේවා අපි කරා පැත්තකට දැම්මා. දැම්මට පස්සේ දැන් මේ පොත්වල ලියලා තිබිච්ච හින්දා අපිට නැවත මේක පරිශීලනය කරගන්න හරියම පහසු වුණා. දැන් නැත්තම් අපි පාවිච්චි වෙන්නේ නැතිකොට අපිට අමතක වෙනවානේ. ඒකයි මම කියන්නේ ඕගොල්ලෝ දැන් ওই ටික ඔක්කොම ලියා ගන්න. දැන් මේ 14 අද හවසට බැරිුණොත් හෙට උදේ වරුවේ හරි මම දානවා. ඕගොල්ලෝ ඒ ටික ලියා ගන්න උත්සාහ කරන්න සිකුරාද වෙනකොට. ඒකේ 14යි පද ලේසි හැබැයි එහෙම ලොකු අමාරුවක් නැහැ. ඒක තමයි ඉතින් මට ඒක ගැන කියන්න තියෙන්නේ. මේ ශ්‍රීමති මහත්මිය. ඔව් ඒක තමයි මාත් කියන්න හැදුවේ. ධර්මදේශනාවක් අහනවා වගේ ලියලා මේ අහලා නිකන් නැතුව අර අභිදේයාර්ථ දාලා ඒ එක එකක් විදිහට හරියට ඒ ටික කරගෙන ගියනම ඔක මතක හිටියේ නැත්නම් අමතක වෙනවා. නෑ ස්කන්ධ පහයි ආයතන දෙකයි ධාතු දෙකයි කියලා අපි ආර්ය සත්‍ය දෙකයි කිය දාගෙන යනකොට ඒවා විවිධවල විස්තර සහිතව ලියාගෙන හරි සිහිපත් කරලා හරි මතකේ තියාගන්න. ඒක වටිනවනේ. ඉදිරි දැන් ඔය මේ අනිත් ප්‍රකරණ කරනකොට මේ ඒව ඕනේ වෙනවා ධාතු කතාවලට ඊළඟට යමක වලට ඒව ඕනේ වෙනවා. විභංගේ පඤ්ඤ පුච්චකේ අත්‍යවශ්‍යයි. හරි පහසු වෙනවා එතකොට. මත හැනතම ඕන වෙනවා ඕක. ඔව්. හොඳයි අපි එහෙනම් ඉවර කරමුනේ ශ්‍රීමති මහත්මිය. නමයි බොහොම අපි ඉවර කරමු. එනන්දිරි ආත්මයට මුකුත් කියන්න නෑනේ. නෑ චන්ද්‍රිකා මහත්මිය හරි. ඉතින් මේක දැන් මේගොල්ලන්ට දැන් දිගටම කරලා තේරෙනවනේ හොඳට නේද? ඔව් දැන් ඉතින් මේවා නිකන් මගේ පහයි කියනකොට නිකන් මොනවදනේ? එහෙම. හරි. හොඳයි. එහෙනම් අපි පන්ති අවසන් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් ඔයල් තුන් දෙනා සරණයි ගොඩාක් මහන්සියෙන් ඒවා හදලා හොඳ ලස්සනට අපිට කියලා දෙන හින්දා අපි බොහොම ලේසියෙන් තේරුම් ගන්නවා කියලා තමයි කියන්නේ. හොඳයි. අපි දැන් එහෙනම් ශ්‍රීමති මහත්මියට පින් අනුමෝදන් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අපිට අද දවසේ ශ්‍රීමති මහත්මිය විශාල දහම් පරයයක් පැහැදිලි කරා. වියන්ජලි මහත්මියත් පැත්තකින් ඉඳන් අපිට ලොකු උදව්වක් කරා. අපි සියලු දෙනාම පැය දෙකකට ආසන්න කාලයක් තුල ලබාගත් පුණ්‍ය ශක්තිය ඒ දෙපළටම අනුමෝදන් කරනවා. එම මහත්මයන් දෙදෙනාගේම ධර්ම දේශනාමේ කුසලානිසංසත් අනේකාන්ත සසර පටන් රැස් කළා වූ ධර්ම දේශනාමේ කුසලානිසංසේනොත් අනන්ත සසර පටන් රැස් කළා වූ කුසලානිසංසයත් මෙලෝ වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය කිරීමට හේතු වේවා. ඒ වගේම පතන්නා වූ බෝධියකින් සුඛාපටිපදා කිප්ප අභිඥාවෙන් සිව්පිලිසිබියා සහිතව රහත් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම කුසල් හේතු වේවා. මේ කරගෙන යන සියලුම ශාසනික කටයුතු තවදුරටත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. ඒ වගේම ඔබ දෙපළ ධර්මයේ හැදෑරුවා වූ සාහදාරමින් සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ලාට දෙමෝපියන්ට පවුලේ කැමටත් මෙලව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් අත මිදීම පිණිසද මේ කලාව කුසල් හේතු වේවා. මේ වැඩසටහන සම්පාදනය කිරීමට මූලික වූ රුණ මහත්තයාට ජයන්ත මහත්මයාට මේ පින් එකසේ අනුමෝදන් වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්තා. සියලුම යහපත් බලාපොරොත්තු සර්වාකාරයෙන්ම සාර්ථක වේවා. සහභාගී වූ ඔබ සැමටත් පවුලේ ඔබ සැම දෙනාගේ පවුලේ සියලු දෙනාට පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ට ශිල්ප ඉගෙන ගත්තා ඉගෙන ගන්නා වූ ගුරුතුමන්ලටත් ඒ ආකාරයෙන්ම මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා.
මේ කරගෙන යන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සීල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. මේ වැඩසටහන කොහොමත් එඩිට් කරලා රෙකෝඩ් කරන මේ ලක්ෂ්මී මහත්මියටත් අපි ඒ ආකාරයෙන් අනුමೋದනා කරනවා. ඒ වගේම අපේ කල්යාණ මිත්‍රයෙක් අපේ බොහෝ වැඩසටහන් වලට ඉන්න නීතා ආස්සේ මහත්මිය ස්විට්සර්ලන්ඩ් වල ඉන්න එතුමිය අසනීප තත්ත්වෙන් රෝහල්ගත වෙලා ඉන්නවා. මේ සියලු කුසල් බලෙන් ත්‍රිවිධ රත්නයේ සතු අපරිමිත ගුණ බලෙන් ඇයට ඒ වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක වෙලා ඉක්මන් සුවය ලැබලා ඉක්මනින් ගෙදර එන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අපි දෙවියන්ට පින්නන් මෝදන් කරේ නැහැ නේද ශ්‍රීමති මහත්මිය? මට ඒක හරි. දෙවියන්ට පින්නන් මෝදන් කරමු. අපි කරගත්තා වූ කුසල් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. මේ ප්‍රාර්ථනා වාක්‍යයක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ආයේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡං කමමේ බන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡං කමමේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු සාදු සාදු. සිතනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.